දුවේ පුතේ අපි දැන් සූදානම් වෙන්නේ තවත් ඊටාම වැදගත් කරුණු කීපයක් ගැන ඉගෙන ගන්නයි. ඒ තමයි විදුලි පරිපත්ත පිළිබඳව. ඉතින් දුවේ පුතේ අපි පළමුවෙන්ම පොඩි ක්‍රියාකාරකමක් අධ්‍යයනය කරමු. මේ ක්‍රියාකාරකම සඳහා අපිට අවශ්‍ය වෙනවා වියලි කෝෂ දෙකක්, සම්බන්ධක කම්බි, ස්විචයක්, ඒ වගේම විදුලි පන්දම් බල්බයක්. මේ ද්‍රව්‍ය ටික භාවිතා කරලා විදුලි බල්බය දල්වා ගන්න පුළුවන් විදිහේ ඇටවුමක් සකස් කරන්න. දරුවනේ මේ බල්බය දැල්වෙන්න නම් අනිවාර්යෙන්ම මේ විදුලි බල්බය හරහා ධාරාවක් ගලලා තියෙන්න ඕනේ. එහෙමනම් අපි මේ සකස් කරගත්ත ඇටවුමේ මේ සන්නායක කම්බි තුලින් විදුලි ධාරාව ගලලා තිබිය යුතුයි. මේ විදිහට විදුලි ධාරාවක් ගලාගෙන යන්න හදපු පද්ධතියක් අපි හඳුන්වනවා විදුලි පරිපතයක් කියලා. ඉතින් දරුවනේ මේ විදුලි පරිපත හදන්න යොදා ගන්න උපාංග තියෙනවා. ඒ උපාංග අපි හඳුන්වනවා විදුලි උපාංග කියලා. විදුලි පරිපත සඳහා භාවිතා කරන උපාංග විදුලි උපාංග. මේ ඔයාලට දැක ගන්න පුළුවන් වෙන්නේ එන්නේ ඒ වගේ විදුලි උපාංග කීපයක්. මේවා අපි පරිපත සඳහා යොදා ගන්නවා. දරුවන්ට පේනවා ඇති වියලි කෝෂයක්, සම්බන්ධක කම්බි තියෙනවා, ස්විචය, විදුලි බල්බය, ඇමීටරය, මිලි ඇමීටරය, ගැල්වනෝමීටරය, මේවා විදුලි උපාංග සඳහා උදාහරණ කීපයක්. ඉතින් දරුවනේ ඔයාලට පේනවා ඇති මේ තුනම ටිකක් එක වගේ නේද? බාහිරින්. හැබැයි බලන්න මෙතන තියෙන්නේ A අකුර. මේ ඇමීටරයක් අපි හඳුන්වගන්නේ මෙන්න මේ සංකේතයෙන්. මිලි ඇමීටරයේදී ඔයාලට පේනවා ඇති මෙතන MA කියලා තියෙනවා. මිලි ඇමීටරය අපි හඳුනාගන්නේ මේ සංකේතයෙන්. ඒ වගේම ගැල්වනෝමීටරයක් හඳුනා ගන්න අපිට මේ තියෙන G අකුර භාවිතා කරන්න පුළුවන්. කලින් අපි කතා කරපු ක්‍රියාකාරකමේදී ඔයාලට සිද්ධ වුණා ඒ උපාංගවල රූප සටහන් අඳින්න. ඉතින් ඒ වගේ රූප සටහන් ඇඳීම තරම අපහසු කාර්යයක්නේ. ඒකට අපිට බොහෝ කාලයක් වැය වෙනවා. ඉතින් අන්න ඒ ගැටලුව මගහැරව ගන්න පරිපතවල සටහන් අපි අඳිනකොට ඒවට සංකේත භාවිතා කරනවා. එයාගේ රූපය අඳිනවා වෙනුවට අපි ඒ සඳහා සංකේතයක් තමයි යොදාගන්නේ. ඉතින් අපි සම්බන්ධක කම්බි භාවිතා කරනවානේ. අපි ඉගෙන ගත්තා විදුලි උපාංග යටතේ සම්බන්ධක කම්බි. අපි මේ සම්බන්ධක කම්බි භාවිතා කරන්නේ විදුලිය ගෙන යන්න. ඒ සඳහා අපි මෙන්න මේ වගේ සංකේතයක් භාවිතා කරනවා. සම්බන්ධක කම්බි සඳහා සංකේතය වෙන්නේ මේක. ඊළඟට ස්විචය. ස්විචයක් අඳින්නත් අපිට තරමක් අපහසුයි. අපි ස්විචයක් භාවිතා කරන්නේ ඇයි? විදුලි සැපයුම අපිට අවශ්‍ය වෙනකොට ඒකෙන් විසන්ධි කරගන්න පුළුවන්. වමනා වෙලාවට අපි ස්විචය දාලා ඒකෙන් විදුලිය ගලාගෙන යන්න සලස්වනවා. ඊළඟට අපි ස්විච් එක ඕෆ් කරලා අපි විදුලිය විසන්ධි කරනවා. ඉතින් මෙන්න මේ ස්විචය සඳහා අපි භාවිතා කරන සම්මත සංකේතය තමයි මේ ඔයාලට පේන්නේ. ස්විචය. ඊළඟට දරුවනේ විදුලි බල්බයක්. අපි මේ විදුලි බල්බ භාවිතා කරනවා ආලෝකය ලබා ගන්නත් ඒ වගේම පරිපතයක විදුලිය ගියාද කියලා ගලා ගියාද කියලා හඳුනා ගන්නත් අපි බල්බ භාවිතා කරනවා. ඉතින් විදුලි බල්බ සඳහා භාවිතා කරන්නේ මෙන්න මේ වගේ සංකේතයක්. ඊළඟට දරුවනේ ඔයාලා ඇමීටරය මිලි ඇමීටරය ගැන ඉගෙන ගත්තා. මේව අපි භාවිතා කරන්නේ විදුලි ධාරාව මැනගන්න. ඉතින් ඒ ඇමීටර මිලි ඇමීටර සඳහා අපි භාවිතා කරන සම්මත සංකේතය තමයි මේ ඔයාලට පේන්නේ. ඊළඟට ගැල්වනෝමීටරය. මේ ගැල්වනෝමීටරයකින් විදුලි ධාරාව ගැලුවද කියලා අඳුනගන්න භාවිතා කරන්න පුළුවන් කියලා අපි ඉගෙන ගත්තා. ඉතින් ගැල්වනෝමීටරය සඳහා භාවිතා කරන්නේ මෙන්න මේ G අකුරකින් යුක්ත සංකේතය.
ඊළඟට විද්‍යුත් කෝෂ. අපි විද්‍යුතය සපයන්න තමයි මේ විද්‍යුත් කෝෂ භාවිතා කරන්නේ. ඉතින් පරිපථවලදී අපි විද්‍යුත් කෝෂයක් සඳහා මෙන්න මේ වගේ සංකේතයක් භාවිතා කරනවා. තරමක් දිග ඉරක් සහ ඊට වඩා දිගින් අඩු මේ වගේ ඉරක් අපි යොදා ගන්නවා. ඉතින් දිගින් වැඩි ඉර අපි ධන අග්‍රයත් දිගින් අඩු ඉර අපි ඍණ අග්‍රය සඳහා තමයි භාවිතා කරන්නේ. එහෙමනම් මේ සංකේත ගැන හොඳින් ඉගෙන ගන්න. දරුවනේ ඔයාලට පේනව නේද මේ අපි කලින් ක්‍රියාකාරකම සඳහා භාවිතා කරපු රූප සටහන තමයි මේ තියෙන්නේ. මේක අපිට සම්මත සංකේත භාවිතා කරලා දැන් අඳින්න පුළුවන්. කොහොමද? මේ තියෙන්නේ වියලි කෝෂ. ඒ සඳහා අපි භාවිතා කරන්නේ මෙන්න මේ වගේ සංකේතයක්. ඊළඟට සම්බන්ධක කම්බි තියෙනවා. අපි සම්බන්ධ කම්බි මේ වගේ රේඛාවක් මගින් දක්වනවා. මේ තියෙන්නේ ස්විච්යක්. ස්විච්ය සඳහා යොදා ගන්න සංකේතයක් දැන් ඔයාලා දන්නවා. මේ තියෙන්නේ ස්විච්ය සඳහා සංකේතය. ඊළඟට විදුලි බල්බය සඳහා අපි යොදා ගන්න මෙන්න මේ වගේ රවුමක් සහ කතිරයකින් යුක්ත සංකේතය. ඉතින් දැන් අපිට පුළුවන් නේද මෙන්න මේ රූප සටහන වෙනුවට ඒක සංකේත භාවිතා කරලත් මෙන්න මේ ආකාරයෙන් අඳින්න. එහෙමනම් දරුවනේ විදුලි පරිපථ සම්මත සංකේත භාවිතා කරලා අඳින්න අපි ඉගෙන ගත යුතුයි. දරුවනේ අපි දැන් තවත් ක්‍රියාකාරකමක් ගැන සාකච්ඡා කරමු. මේ ක්‍රියාකාරකම සඳහා අපිට අවශ්‍ය වෙනවා වියලි කෝෂයක්, සම්බන්ධක කම්බි, ස්විචයක්, ඒ වගේම සමාන බල්බ දෙකක්. ඊළඟට ඔයාලා මේ හොයාගත්ත ද්‍රව්‍ය ටික අරගෙන මේ ගත්ත බල්බ දෙකම එකවරම දැල්වෙන්න පුළුවන් විදිහේ පරිපථ ආකාර කීපයක් සකස් කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා හදපු පරිපථයේ බල්බ දෙකක් තියෙන්න ඕනේ. ඒ බල්බ දෙකම එකවර දැල්වෙන්න ඕනේ. ඒ විදිහේ පරිපථත් කීපයක් හදන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් දරුවනේ මේ විදිහට අපිට සකස් කරගන්න පුළුවන් පරිපථ දෙකක රූප සටහන් තමයි ඔයාලට මේ පේන්නේ. අපි මේ දෙක ගැන වෙන වෙනම ඉගෙන ගමු. පළවෙනි පරිපථ ආකාරය දිහා බලන්න දරුවනේ. මේකෙදි මම කිව්වා බල්බ දෙකම එකවර දැල්වෙන්න ඕනේ. මේ තියෙන්නේ අපි ගත්ත වියලි කෝෂය, ඒ වගේම සම්බන්ධක කම්බි මගින් සම්බන්ධ කරනවා. මේ ස්විච්යත් ඔයාලට පේනවා. ඉතින් දරුවනේ මෙන්න මේ වියලි කෝෂයෙන් එන විදුලිය මේ පරිපථයේදී මෙන්න මේ විදිහට එළියට ඇවිල්ලා බල්බ් දෙක හරහා ගිහිල්ලා ස්විච්ය හරහාත් ගමන් කරලා තමයි මේ පරිපථය තුලින් ධාරාව ගලන්නේ. ඉතින් මේ පරිපථය ඔයගොල්ලන්ට සංකේත යොදාගෙන අඳින්න පුළුවන්. එහෙම ඇන්දොත් වියලි කෝෂය වෙනුවට මේ විදිහේ දිග ඉරක් සහ කෙටි ඉරක් අඳිනවා. ඒ වගේම දිග ඉර අපි දන්නවා දැන් ධන අග්‍රය තමයි පෙන්වන්නේ. කෙටි ඉර ඍණ අග්‍රය තමයි දක්වන්නේ. ඉතින් බල්බය සඳහා අපි යොදා ගන්න සංකේතය තමයි මේ තියෙන්නේ. ඒ විදිහේ බල්බ දෙකක් තියෙනවා. මේ තියෙන්නේ ස්විච්ය සඳහා අපි යොදා ගන්න සංකේතය. එහෙමනම් මේ විදිහට බල්බ් දෙක සම්බන්ධ කරලා අපිට පුළුවන් මේ බල්බ දෙකම එකවර දල්ව ගන්න. දැන් අපි කල්පනා කරන්න ඕනේ කිව්ව තව ක්‍රමයක්. එහෙමනම් අපි දැන් දෙවෙනි ක්‍රමය ගැන සාකච්ඡා කරමු. බලන්න දරුවනේ මේ ක්‍රමය. මේකෙදි මොකද වෙලා තියෙන්නේ? මේ වියලි කෝෂයෙන් දෙන විදුලිය මෙතනදී දෙකට බෙදිලා යනවා. ඒ විදිහට මේ බල්බ දෙක තුලින් ගමන් කරන විදුලිය නැවතත් මේ ස්ථානයේදී එකතු වෙලා තමයි මේ පරිපථය තුලින් ගමන් කරන්නේ. ඉතින් මේ විදිහටත් අපිට පුළුවන් නේද මේ බල්බ දෙකම එකවර දැල්වෙන විදිහට සකස් කරගන්න. හොඳයි මේ පරිපථය අපි සංකේත යොදාගෙන
ඇන්දොත් අපිට ලැබෙන්නේ මෙන්න මේ වගේ රූප සටහනක්. මේ තියෙනවා වියලි කෝෂය. ඊළඟට මේ සම්බන්ධක කම්බි දක්වලා තියෙනවා. දැන් මේ බල්බ දෙක නිරූපණය වෙන්නේ මෙන්න මේ විදිහට. මෙතනදී එකතු වෙනවා. ඊළඟට නැවතත් සම්බන්ධක කම්බි හරහා ස්විචයට එක් ගමන් කරලා නැවතත් වියලි කෝෂය සමග සම්බන්ධ වෙනවා. එහෙමනම් දැන් දරුවන්ට පැහැදිලි ඇති අපිට බල්බ් දෙකක් තියෙන වෙලාවට ඒ බල්බ දෙකත් එකවර දල්වා ගන්න අපිට අවශ්‍ය නම් මෙන්න මේ විදිහේ ආකාර දෙකකින් අපිට ඒ දේ කරගන්න පුළුවන්. ඉතින් දරුවනේ මෙන්න මේ වගේ අපි පරිපතයකට කියනවා ශ්‍රේණිගත පරිපතයක්. මේ බල්බ දෙක සම්බන්ධ කරලා තියෙන්නේ ශ්‍රේණිගත ආකාරයට. මෙතනදී කොහොමද සම්බන්ධ කරලා තියෙන්නේ? මේ බල්බයට මේ බල්බේ සමාන්තරවයි පිහිටලා තියෙන්නේ. එහෙනම් මේක සමාන්තරගත ආකාරයේ පරිපතයක්. දරුවනේ දැන් මම සූදානම් වෙන්නේ ඔයාලට තවත් වැදගත් කරුණු කීපයක් ගැන කියලා දෙන්න. ඉතින් ඕගොල්ලෝ මේ වෙනකොට දන්නවා කෝෂයක හා බැටරි වල ධනාග්‍රයක් සහ ඍණාග්‍රයක් තියෙනවා. ඉතින් ධනාග්‍රය අපි තරමක් දිග ඉරකිනුත් ඍණාග්‍රය තරමක් කෙටි ඉරකිනුත් තමයි දක්වන්නේ. ඉතින් දරුවනේ මෙන්න මේ කෝෂයක විදුලි ධාරාව ගලන්නේ සෑම විටදීම මේ ධනාග්‍රයේ ඉඳන් ඍණාග්‍රයටයි. ඒ කියන්නේ කෝෂයක් පරිපතයකට ධාරාව ලබා දෙන්නේ යාගේ ධනාග්‍රයෙන්. එහෙමනම් ධාරාව ගලන්නේ ධන අග්‍රයේ සිට ඍණ අග්‍රය තෙක් බව හොඳින් මතක තියාගන්න. ඒ වගේම තමයි දරුවනේ ඔයාලගේ මේ පරිපතයට ඇමීටරයක් හරි මිලියමීටරයක් හරි සම්බන්ධ කරන වෙලාවට ඇමීටරයේ තියෙන ධනාග්‍රය බැටරිය හරි කෝෂය හරි ධනාග්‍රයේ පැත්තට සම්බන්ධ වෙන විදිහට තමයි පරිපතයට සම්බන්ධ කරන්න ඕනේ. ඒ කරුණ හොඳින් හිතට ගන්න. ඉතින් දරුවනේ අපි ඇමීටරයක් භාවිතා කරන්නේ පරිපතයක් තුලින් ගලපු විදුලි ධාරාවේ ප්‍රමාණය මැනගන්නනේ. එමනම් ප්‍රමාණය මැනගන්න යම්කිසි ඒකකයක් තියෙන්න ඕනේ. අපි දිග මනින්න සෙන්ටිමීටර් මීටර් කිලෝමීටර් වගේ ඒකක භාවිතා කරනවා. බර මනින්න ග්‍රෑම් මිලිග්‍රෑම් කිලෝග්‍රෑම් වගේ ඒකක භාවිතා කරනවා. ඒ වගේම ධාරාවේ ප්‍රමාණය මනින්න භාවිතා කරන ඒකකය තමයි ඇම්පියර් කියන්නේ. අපි ඒක මෙන්න මේ වගේ ඒ කියන සංකේතය යොදා ගන්නවා ප්‍රකාශ කරන්න. මේ ක්‍රියාකාරකම දෙසක් බලන්න. මෙතනදී දරුවනේ ඔයාලා හඳුනා ගන්න ඕනේ මේ පරිපත්තයේ තියෙන විදුලි උපාංග මොනවද කියලා. මොනවද තියෙන විදුලි උපාංග? වියලි කෝෂයක් තියෙනවා. ස්විචයක් තියෙනවා. සම්බන්ධක කම්බි තියෙනවා. බල්බය ඒ වගේම ඇමීටරයක් තියෙනවා. මේව තමයි මේ පරිපතයේ තියෙන විදුලි උපාංග. ඊළඟට කියනවා මේ ස්විචය ක්‍රියාත්මක කරාම ඔයාලට දකින්න පුළුවන් නිරීක්ෂණ දෙකක් ලියන්න කියලා. ස්විචය ක්‍රියාත්මක කරාම කියන්නේ දරුවනේ දැන් මේ විදිහට ඇරිලා තියෙන වෙලාවට මේ වියලි කෝෂයෙන් එන ධාරාවට ගමන් කරන්න බෑ. අපි ස්විචය ක්‍රියාත්මක කරනවා කියලා කියන්නේ මෙන්න මේ ස්විචය මෙතෙන්ද සම්බන්ධ කරන්න ඕනේ. එහෙම සම්බන්ධ වුණාම ස්විචය තියෙන්නේ මෙන්න මේ වගේ. ඉතින් මේ විදිහට ස්විචය ක්‍රියාත්මක කරාම දැන් මේ වියලි කෝෂයෙන් එන ධාරාවට මේ පරිපතය තුලින් ගමන් කරන්න පුළුවන්. එහෙම ගමන් කරලා මේ තියෙන විදුලි බල්බය දැල්වේවි. ඒ වගේම මෙතන තියෙන මේ ඇමීටරේනොත් අගයක් අපිට පෙන්වාවි. ඒව තමයි එහෙනම් මේ ක්‍රියාකාරකමේදී අපිට ලබා ගන්න පුළුවන් නිරීක්ෂණ. දරුවනේ දැන් අපි බලමු මොනවද මේ සන්නායක කියන්නේ මොනවද පරිවාරක කියන්නේ කියලා. අපි පළවෙනියටම සරල ක්‍රියාකාරකම මේ දේවල් ගැන ඉගෙන ගන්න කරලා බලමු. මේ සඳහා හොයාගන්න ඕනේ වියලි කෝෂයක්, කුඩා බල්බයක්, සම්බන්ධක කම්බි. මේ දේවල් අරගෙන වියලි කෝෂය සම්බන්ධක කම්බි වගේ මේ විදිහට කුඩා බල්බයට සම්බන්ධ කරගන්න. මේ පරිපතයේ
විවෘත ස්ථානයක් තියෙන්න ඕනේ මෙන්න මේ වගේ. A සහ B විදිහට අපි ඒ විවෘත අග්‍ර දෙක නම් කරමු. මේ පරිපථයේ A සහ B අග්‍ර අතරට දෝලකතල සම්බන්ධ කරන්න ඕනේ විවිධ ද්‍රව්‍ය. ඒ විදිහට විවිධ ද්‍රව්‍ය මේ අග්‍ර දෙකට සම්බන්ධ කරලා මේ පරිපථය සම්පූර්ණ කරලා බලන්න මේ බල්බය දැල් වෙනවද නැද්ද කියලා. මේ AB අග්‍ර අතරට ලෝහමය ද්‍රව්‍යයක් සම්බන්ධ කරනවා නම් සැලකිලිමත් වෙන්න ඕනේ ඒක හොඳට පිරිසිදුයිද කියලා. වටේ මොනවා හරි බැඳිලා තියෙනවා නම් ඒ ලෝහ කැබැල්ල හොඳට සූරලා පිරිසිදු කරලා මේකට සම්බන්ධ කරන්න. එහෙම කරලා ලැබෙන නිරීක්ෂණ වගුවක සටහන් කරගන්න. පරිපථයේ AB අග්‍ර අතරට සම්බන්ධ කරන්න පුළුවන් ද්‍රව්‍ය කීපයක් තමයි මේ ඔයාලට වගුවේ දැක්වෙන්නේ. දැන් දරුවනේ පළවෙනියටම මේක සඳහන් වෙනවා සම්බන්ධක කම්බියක පිටත ආවරණය තිබ්බොත් කුමක් සිදු වෙයිද කියලා. ඉතින් සම්බන්ධක කම්බි අපි යොදාගන්නේ විදුලිය ගමන් කරන්න. හැබැයි මේ විදුලිය ගමන් කරන්නේ සම්බන්ධක කම්බියේ මැදින්. පිටත ඒ ආවරණය තියෙන්නේ විදුලිය පිටතට එම වළක්වන්න. එහෙමනම් AB අග්‍ර අතරට අපි පිටත ආවරණය සම්බන්ධ කරොත් නම් බල්බය දැල් වෙන්නේ නැහැ. නමුත් සම්බන්ධක කම්බියේ මැද තියෙන කම්බිය AB අග්‍ර අතරට සම්බන්ධ කරොත් අපිට පුළුවන් බල්බය දල්වා ගන්න. කාසියක් සම්බන්ධ කරොත් අපිට පුළුවන් බල්බය දල්වා ගන්න. නමුත් වියලි කඩදාසියක් කියලා කියන්නේ විදුලිය ගමන් කරන්න ඉඩ දෙන ද්‍රව්‍යයක් නෙවෙයි. එහෙමනම් AB අග්‍ර අතර වියලි කඩදාසියක් තිබ්බොත් ඒ පරිපථයේ බල්බය අපිට දල්වා ගන්න බෑ. චොක්ලට් දවටන එක දිලිසෙන කොටස ඒක විදුලිය ගමන් කරන්න ඉඩ දෙනවා. එහෙනම් අපිට විදුලි බල්බය දල්වා ගන්න පුළුවන්. වියලි කෝෂයක කාබන් කූර. වියලි කෝෂයක දරුවනේ ඇතුලේ තියෙනවා කාබන් කූරක්. එහෙම නැත්නම් මිනිරන් කූරක්. මෙන්න මේ මිනිරන් කූර විදුලිය ගමන් කරන්න ඉඩ දෙන ද්‍රව්‍යයක්. එහෙනම් වියලි කෝෂයක මැද තියෙන මිනිරන් කූර සම්බන්ධ කරොත් AB අග්‍ර අතරට බල්බය දැල් වේවි. ඊළඟට වියලි ලී කැබැල්ලක්. ලී කියලා කියන්නේ විදුලිය ගමන් කරන්න ඉඩ දෙන්නේ නැති ද්‍රව්‍යයක්. එහෙමනම් බල්බය දැල් වෙන්නේ නැහැ. පෙන්සල් කූරක්. පෙන්සලක කූර හදලා තියෙන්නේ දරුවනේ මිනිරන් වලින්. මිනිරන් කියලා කියන්නේ විදුලිය ගමන් කරන්න ඉඩ දෙන ද්‍රව්‍යයක්. එහෙමනම් AB අග්‍ර අතර පෙන්සල් කූරක් තිබ්බොත් බල්බය දැල් වෙනවා. නමුත් ප්ලාස්ටික් පොලිතීන් කියලා කියන්නේ විදුලිය ගමන් කරන්න ඉඩ දෙන ද්‍රව්‍ය නෙවෙයි. එහෙමනම් බල්බය දැල් වෙන්නේ නැහැ. නම් දරුවන්ට මෙන්න මේ වගේ නිරීක්ෂණයක් ලැබෙවි. එහෙමනම් දැන් පැහැදිලි අපිට මේ යොදාගත් ද්‍රව්‍ය වලින් සමහරක් ද්‍රව්‍ය විතරක් විදුලිය ගමන් කරන්න ඉඩ දෙනවා. හැබැයි සමහරක් ද්‍රව්‍ය තුලින් විදුලිය ගලන්නේ නැහැ. මේ විදිහට වර්ග දෙකක් තියෙනවා. විදුලිය ගලන ද්‍රව්‍ය සහ විදුලිය නොගලන ද්‍රව්‍ය. ඉතින් දරුවනේ මේ විදිහට විදුලිය ඒ තුලින් ගලන ද්‍රව්‍ය වලට අපි කියනවා විද්‍යුත් සන්නායක කියලා. හොඳ විද්‍යුත් සන්නායක කිහිපයකට උදාහරණ තමයි මේ ඔයාලට පේන්නේ. රිදී, තඹ, ඇලුමිනියම් කියලා කියන්නේ ඉතාමත් හොඳ විද්‍යුත් සන්නායක ද්‍රව්‍යයන්. ඒ වගේම විදුලිය නොගලන ද්‍රව්‍ය අපි හඳුන්වනවා විද්‍යුත් පරිවාරක කියලා. විද්‍යුත් පරිවාරක වලට උදාහරණ කීපයක් තමයි සෙරමික්, මයිකා, එබනයිට්, වීදුරු, ප්ලාස්ටික්, රබර්. මේවා ඉතාමත් හොඳ විද්‍යුත් පරිවාරක. දොළපුතල දන්නවා අපි විදුලි උපකරණ භාවිතා කරන වෙලාවට එහෙම වියලි රබර් සෙරෙප්පු භාවිතා කරන්න කියන අයියේ. ඒව තුලින් විදුලිය ගමන් කරන්නේ නැහැ. ඒක හොඳ විද්‍යුත් පරිවාරක. ඉතින් මේ තියෙන්නේ විද්‍යුත් පරිවාරක සඳහා නිදසුන් කීපයක්. ඉතින් දරුවනේ මෙන්න මේ කරුණුත් ඔයාලගේ අමතර දැනුමට එකතු කරගන්න අපි පෙර කතා කරපු සියල්ලක්ම ඝන අවස්ථාවේ තියෙන ද්‍රව්‍ය. ඉතින් ඝන අවස්ථාවේ තියෙන ද්‍රව්‍ය විතරක් නෙවෙයි ද්‍රව අවස්ථාවේ තියෙන ද්‍රව්‍ය ගැන අපි ඉගෙන ගමු. ද්‍රව අවස්ථාවේ තියෙන ලෝහමය ද්‍රව වර්ගයක් තමයි රසදිය කියලා කියන්නේ. ඒ කියන්නේ රසදිය කියන්නේ ද්‍රවයක්. හැබැයි මේක ලෝහ ද්‍රව්‍යයක්. මේ රසදිය හොඳ සන්නායකයක් වෙනවා. ඒ වගේම ලුණු දියර, දෙහියුෂ මේ වගේ ද්‍රව්‍ය තුලිනුත් විදුලිය ගමන් කරනවා.
නමුත් භූමි තෙල්, පෙට්‍රල් ඒ වගේ ද්‍රව්‍ය තුලින් විදුලිය ගමන් කරන්නේ නැහැ. ඒ වගේම තමයි පානීය ජලය තුල ලවණ වර්ගයක් මොනවා හරි දිය වෙලා තියෙනවා නම් පමණ පානීය ජලය තුලිනුත් විදුලිය ඉතා සුළු වශයෙන් ගමන් කරනවා. හැබැයි මේ සඳහා ජලය තුල ලවණ දිය වෙලා තියෙන්න ඕනේ. එහෙම වුණොත් සුළු වශයෙන් විදුලිය ගමන් කරනවා. මේ කරුණු ගැන හිතට ගන්න. දරුවනේ බලන්න මේ පරිපථය දිහා. මේක අපි මෙතෙක් ඉගෙනගත්ත පරිපථවලට වඩා වෙනස් විදිහේ පරිපථයක් නේද? මේ වගේ පරිපථ ගුවන් විදුලි යන්ත්‍ර, පරිගණක යන්ත්‍ර, සංයුක්ත තැටි වාදන යන්ත්‍ර වගේ යන්ත්‍ර ඇතුලේ ඔයාලා දැකලත් ඇති. මේ වගේ පරිපථයක් අපි හඳුන්වන්නේ ඉලෙක්ට්‍රෝනික පරිපථයක් විදිහටයි. මේක මේ දකින්න පුළුවන් අපිට විවිධ හැඩයේ උපාංග තියෙනවා. මේ වගේ ඉලෙක්ට්‍රෝනික පරිපථයක තියෙන උපාංග අපි හඳුන්වනවා ඉලෙක්ට්‍රෝනික උපාංග කියලා. අපි මීට පෙර ඉගෙන ගත්තා විද්‍යුත් පරිපථ ගැන. ඒ විද්‍යුත් පරිපථයක තියෙන උපාංග අපි හඳුන්වනවා විද්‍යුත් උපාංග ලෙස. එහෙමනම් මේ වගේ ඉලෙක්ට්‍රෝනික පරිපථයක තියෙන උපාංග අපි ඉලෙක්ට්‍රෝනික උපාංග ලෙස හඳුන්වනවා. නිතර භාවිතා වෙන සරල ඉලෙක්ට්‍රෝනික උපාංග කිහිපයක් ගැන දැන් අපි ඉගෙන ගමු. සරල ඉලෙක්ට්‍රෝනික උපාංග කිහිපයකට උදාහරණ තමයි ඩයෝඩය, ආලෝක විමෝචක ඩයෝඩ, ප්‍රතිරෝධක සහ ආලෝක සංවේදී ප්‍රතිරෝධක. එහෙමනම් අපි පළමුවෙන්ම ඩයෝඩ ගැන ඉගෙන ගමු. මේ සඳහා සරල ක්‍රියාකාරකමක් අධ්‍යයනය කරමු. මේ ක්‍රියාකාරකම සඳහා අපිට අවශ්‍ය වෙනවා ඍජුකාරක ඩයෝඩයක්, කුඩා බල්බයක්, වියලි කෝෂයක් සහ වයර්. ඊළඟට දරුවනේ මේ පරිපථ රූප සටහනේ ආකාරයට අපි මේ හොයාගත් ද්‍රව්‍ය වලින් පරිපථය සකස් කරගන්න. පළමුවෙන්ම මේ A සහ B අග්‍ර අතරට ඍජුකාරක ඩයෝඩය සම්බන්ධ කරලා නිරීක්ෂණය ලබා ගන්න. ඊළඟට ඩයෝඩේ පැත්ත මාරු කරලා අග්‍ර මාරු කරලා මේ බල්බයේ දැල්වීම පිළිබඳ නිරීක්ෂණය ලබා ගන්න. මේක කරලා බැලුවොත් දරුවන්ට පැහැදිලි වෙයි මේ ඩයෝඩය එක අතකට සම්බන්ධ කරාපුවාම බල්බය දැල් වෙන බවත් අනික් අතට සම්බන්ධ කරාපුවාම බල්බය නොදැල් වෙන බවත් නිරීක්ෂණය වෙයි. එහෙම වෙන්නේ ඇයි දරුවනේ? මේ ඩයෝඩය තුලින් එක පැත්තක ධාරාව ගැලුවට අනික් පැත්තට ධාරාව ගැලීම සිද්ධ වෙන්නේ නැහැ. ඒකයි බල්බේ එක් දිශාවකදී පමණක් දැල්ුනේ. එහෙමනම් අපිට මේ ක්‍රියාකාරකමෙන් අවබෝධ කරගන්න පුළුවන් ඩයෝඩය හරහා ධාරාව ගලන්නේ එක දිශාවකට පමණක් බව. මේ වගේ ඩයෝඩ වර්ග විවිධ වර්ග පවතිනවා. බහුලවම භාවිතා කරන ඩයෝඩ වර්ගය තමයි ඍජුකාරක ඩයෝඩ. අපි දැන් දන්නවා ඩයෝඩයකින් කරන්නේ විදුලි ධාරාව එක් දිශාවකට පමණක් ගැලීමට සැලැස්වීම. මේක තමයි ඩයෝඩයේ ප්‍රධානම කාර්යය. ඩයෝඩයක තියෙනවා ධන හා ඍණ අග්‍ර. මේ ඩයෝඩය තුලින් ධාරාව ගලන්නේ ධන අග්‍රයේ ඉඳන් ඍණ අග්‍රය දෙසට. මේ රූපයෙන් ඔයගොල්ලන්ට පේනවා ඩයෝඩයක සම්මත සංකේතය. ඉතින් මේ ඩයෝඩයේ මේ පැත්ත තමයි ධන අග්‍රය, මේ වගේ කෙටි ඉරක් තියෙන පැත්ත තමයි ඍණ අග්‍රය. මේ වගේ ඩයෝඩයක් අපි පරිපථයකට සම්බන්ධ කරනකොට ඩයෝඩයේ ධන අග්‍රය සම්බන්ධ කරන්න ඕනේ පරිපථයේ තියෙන වියලි කෝෂයේ ධන අග්‍රයට. ඩයෝඩයේ ඍණ අග්‍රය සම්බන්ධ කරන්න ඕනේ පරිපථයේ වියලි කෝෂයේ ඍණ අග්‍රයට. දැන් අපි බලමු තවත් ඩයෝඩ වර්ගයක් වෙන ආලෝක විමෝචක ඩයෝඩ ගැන. එම නැත්නම් light emitting diodes. මේ වචන තුනේ මුල් අකුරු වලින් අරගෙන LED විදිහටත් අපි මේ ආලෝක විමෝචක ඩයෝඩ හඳුන්වනවා.
දුවලා පුතාලා දැකලා ඇති රේඩියෝ වල, ටීවී වල පුංචි බල්බ් වගේ දෙයක් දැල්වෙනවා. ඇත්තටම දරුවනේ ඒව බල්බ් නෙවෙයි. ඒවා අපි හඳුන්වන්නේ ආලෝක විමෝචක ඩයෝඩ් නැත්නම් LED විදිහට. ඒ LED වලින් ධාරාව ගලනකොට ආලෝකයක් නිකුත් කිරීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ වගේ විවිධ වර්ණයන්ගෙන් යුත් LED වර්ග තියෙනවා. මේ LED වලත් දිගින් වැඩි අග්‍රයකුයි දිගින් අඩු අග්‍රයකුයි තියෙනවා. මෙන්න මේ වගේ දිගින් වැඩි අග්‍රයයි දිගින් අඩු අග්‍රයයි. මේ දිග වැඩි අග්‍රය තමයි ධන අග්‍රය. දිග අඩු අග්‍රය තමයි ඍණ අග්‍රය. ඉතින් මේ ඩයෝඩයක් මේ LED එකකුත් පරිපථයකට සම්බන්ධ කරනකොට ධන අග්‍රය වියලි කෝෂයේ ධන අග්‍රයට ඍණ අග්‍රය වියලි කෝෂයේ ඍණ අග්‍රයට සම්බන්ධ වෙන විදිහට තමයි අපි පරිපථයට සම්බන්ධ කරන්න ඕනේ. LED එක සම්මත සංකේතය තමයි මේ තියෙන්නේ. අපි ඉගෙන ගත්ත ඩයෝඩේම සංකේතය තියෙනවා. ඊට අමතරව ඊතල දෙකක් මේ වගේ පිටතට අපි සලකුණු කරනවා. මේ මගින් නිරූපණය වෙන්නේ මේ ඩයෝඩයෙන් ආලෝකය නිකුත් කරන බව. මේ සරල ක්‍රියාකාරකම ගැන අපි බලමු. අපිට අවශ්‍ය වෙනවා LED කිහිපයක්, වියලි කෝෂ දෙකක්, සම්බන්ධක කම්බි සහ ස්විචය. මේ පරිපථයේ රූප සටහනේ ආකාරයට A සහ B අග්‍ර අතරට LED එක තියලා නිරීක්ෂණ ලබා ගන්න. ඊළඟට අග්‍ර මාරු කරලා මේ පරිපථයෙන් ලැබෙන නිරීක්ෂණය ලබා ගන්න. ඉතින් දරුවනේ මේක සම්බන්ධ කරාපුවම අපිට නිරීක්ෂණය වෙනවා මේ LED එක දැල්වෙන්නේ එක් අවස්ථාවකදී විතරයි. එහෙමනම් අපිට පැහැදිලි වෙනවා LED එකක් තුලින් ධාරාව ගලන්නේ එක දිශාවකට විතරයි. ඒ කියන්නේ ධන අග්‍රයට ධන අග්‍රය සම්බන්ධ වෙලා ඍණ අග්‍රයට ඍණ අග්‍රය සම්බන්ධ වුණ වෙලාවේ විතරයි LED එක තුලින් ධාරාවක් ගලන්නේ. ධන අග්‍රයට ඍණ සම්බන්ධ වුණොත් LED එකක් තුලින් ධාරාවක් ගලලා ආලෝකයක් නිකුත් වෙන්නේ නැහැ. ඊළඟට අපි ඉගෙන ගමු ප්‍රතිරෝධක ගැන. මේ ප්‍රතිරෝධකයකින් කරන්නේ පරිපථයක ධාරාව පාලනය කරනවා. එහෙමනම් පරිපථයක ධාරාව පාලනය කිරීම සඳහා යොදා ගනු ලබන උපාංගය අපි හඳුන්වනවා ප්‍රතිරෝධක විදිහට. මේ ප්‍රතිරෝධකයක සම්මත සංකේතය තමයි මේ තියෙන්නේ. ප්‍රතිරෝධකයක් මේ වගේ ආකාරයක් ගන්නවා. දැන් අපි ක්‍රියාකාරකමක් අධ්‍යයනය කරමු. මේ ක්‍රියාකාරකම සඳහා අවශ්‍ය වෙනවා වියලි කෝෂ දෙක, සම්බන්ධක කම්බි, LED එක, ඉලකලන විදුලි කෝෂ වලින් ලබාගත් කාබන් කූරු 3 සහ ස්විචයක්. මේ රූපේ පරිපථදී අපි පරිපථය සකස් කරගත යුතුයි. මේ පරිපථයේ A සහ B අග්‍ර අතරට අපි අරගත්ත කාබන් කූරු එක බැගින් ඊළඟට දෙකක් ඊළඟට තුනක් වගේ විදිහට සම්බන්ධ කරලා නිරීක්ෂණ ලබා ගන්න ඕනේ. මේ ක්‍රියාකාරකමේදී අපිට පැහැදිලි වෙනවා කාබන් කූරු එකක් ඇති වෙලාවේදී බල්බයේ දීප්තියට වඩා කාබන් කූරු දෙකක් තියෙනකොට බල්බයේ දීප්තිය අඩු වෙන බවයි. කාබන් කූරු 3ක් තියෙනකොට බල්බයේ දීප්තිය ඊට වඩා අඩු බවත් මේ ක්‍රියාකාරකම කරොත් දරුවන්ට නිරීක්ෂණය වෙයි. එහෙමනම් කාබන් කූරු සංඛ්‍යාව වැඩි වෙනකොට මේකේ දීප්තිය අඩු වෙලා. දීප්තිය අඩු වෙන්නේ ඇයි දරුවනේ? මේ පරිපථය තුලින් ගලන ධාරාව අඩු වෙනකොට. කාබන් කූරු සංඛ්‍යාව වැඩි වෙනකොට පරිපථය තුලින් ගලන ධාරාව අඩු වෙලා. ඊට හේතුව තමයි මේ කාබන් කූරු මගින් මේ පරිපථය තුල ගමන් කරන ධාරාවට බාධාවක් ඇති වෙලා තියෙනවා. මෙන්න මේ විදුලි ගමනට එරෙහිව ඇති වෙන බාධාව අපි හඳුන්වනවා ප්‍රතිරෝධය ලෙස. මේ ප්‍රතිරෝධය මනින්න ඒකකයක් තියෙනවා
ප්‍රතිරෝධය මනින ඒකකය අපි හඳුන්වන්නේ ඕම් විදිහට. මේ ඒකකයේ සංකේතය අපි මේ විදිහට දක්වනවා. මේ ආකාරයේ ප්‍රතිරෝධක විවිධ අගයන්ගෙන් අපිට ලබා ගන්න පුළුවන්. ඊළඟ ක්‍රියාකාරකම සඳහා ඒ විදිහේ විවිධ අගයන්ගෙන් යුත් ප්‍රතිරෝධක දෙකක් පමණ හොයා ගන්න. ඕම් 10 ප්‍රතිරෝධකයක්, ඕම් 5 ප්‍රතිරෝධකයක් වගේ. ඊළඟට විදුලි පන්දම් බල්බය, වියලි කෝෂ සහ ස්විච් එකක් අපිට මේ ක්‍රියාකාරකම සඳහා අවශ්‍ය වෙනවා. මේ රූප සටහනේ විදිහට පරිපථය සකස් කරගෙන වරකට එක බැගින් ප්‍රතිරෝධක සම්බන්ධ කරන්න. A සහ B අග්‍ර අතරට. පළමුවෙන්ම අපි හිතමු ඕම් 10 ප්‍රතිරෝධකය සම්බන්ධ කරා කියලා. ඒකේ නිරීක්ෂණ ලබා ගන්න. ඊළඟට ඕම් 5 ප්‍රතිරෝධකය මෙතෙන්ට සම්බන්ධ කරලා මේ බල්බයේ නිරීක්ෂණය ලබා ගන්න. මේ ක්‍රියාකාරකමත් කරලා බැලුවොත් දරුවන්ට පැහැදිලි වෙයි ප්‍රතිරෝධය වැඩි වෙනකොට බල්බයේ දීප්තිය අඩු වෙන බව. ඒ කියන්නේ ඕම් 5ට වඩා ඕම් 10 ප්‍රතිරෝධකයේ ප්‍රතිරෝධය වැඩිනේ. එහෙමනම් ඕම් 5 වෙලාවේ බල්බයේ දීප්තියට වඩා ඕම් 10 ප්‍රතිරෝධකයේ තියෙන වෙලාවේ බල්බයේ දීප්තිය අඩු වේවි. දැන් දරුවන්ට පැහැදිලි වෙනවා එහෙනම් පරිපථයක විද්‍යුත් ප්‍රතිරෝධය වැඩි වෙනකොට ඒ තුලින් ගලාගෙන යන ධාරාව අඩු වෙන බව. දැන් අපි බලමු විවිධ වර්ගයේ හා හැඩයේ ප්‍රතිරෝධක කිහිපයක් ගැන. ඒවට නිදසුන් තමයි ස්ථීර ප්‍රතිරෝධක. මේ ස්ථීර ප්‍රතිරෝධක දරුවනේ අගය වෙනස් කරන්න බෑ. ඒකේ ප්‍රතිරෝධකයේ අගය ස්ථිරයි. විචල්්‍ය ප්‍රතිරෝධක. එමනම් මේකේ අගය වෙනස් කර හැකි වර්ගයේ ප්‍රතිරෝධකයක්. විචල්්‍යයි අගය. ඒ වගේම තමයි ආලෝක සංවේදී ප්‍රතිරෝධක. මේ වර්ගයේ ප්‍රතිරෝධක මතට වැටෙන ආලෝකයේ අණුව ප්‍රතිරෝධය වෙනස් වෙනවා. ස්ථිර නෑ. අගය වෙනස් වෙනවා. අගය වෙනස් වෙන්නේ වැටෙන ආලෝකයේ ප්‍රමාණය අනුවයි. ඉතින් මේ ප්‍රතිරෝධකවල රූප සටහන් කිහිපයක් ඔයාලට දැක ගන්න පුළුවන්. මේ තියෙන්නේ ස්ථීර ප්‍රතිරෝධකයක හැඩය. මේ රූප සටහනින් ඔයාලට බලා ගන්න පුළුවන් විචල්්‍ය ප්‍රතිරෝධක වර්ග කිහිපයක්. මේ දකින්න පුළුවන් වෙන්නේ ආලෝක සංවේදී ප්‍රතිරෝධකයක හැඩය. අපි දැන් ඉගෙන ගමු ආලෝක සංවේදී ප්‍රතිරෝධක ගැන. light depending resistor. මේ වචන තුනේ මුල් අකුරු වලින් L D R විදිහට ආලෝක සංවේදී ප්‍රතිරෝධක අපි කෙටියෙන් හඳුන්වනවා. මේ ආලෝක සංවේදී ප්‍රතිරෝධකයක් නැත්නම් LDR එකක් කියලා කියන්නේ ආලෝකයේ මත වෙනස් වෙන ප්‍රතිරෝධක වර්ගයක්. මේ LDR එකට ආලෝකය වැටෙනකොට ඒකේ ප්‍රතිරෝධය අඩු වෙනවා. ඒ වගේම තමයි වැටෙන ආලෝකය අඩු වෙනවා නම් ප්‍රතිරෝධය වැඩි වෙනවා. LDR මතට ආලෝකය වැටුනහම අපි දැන් දන්නවා ප්‍රතිරෝධය අඩු වෙනවා. එහෙමනම් පරිපථය තුලින් පෙටි ධාරාවක් ගලා යනවා. ඒ වුණාට ක්‍රමයෙන් අඳුර වෙනකොට අපි දන්නවා දැන් ප්‍රතිරෝධය වැඩි වෙනවා. එහෙමනම් ඒ තුලින් ගලන්න පුළුවන් ධාරාව අඩු වෙනවා. මේ කරුණ දරුවෝ හොඳට හිතට ගන්න. ආලෝකය වැඩි වෙනකොට නම් ප්‍රතිරෝධය අඩු වෙලා ධාරාව හොඳට ගලනවා. නමුත් අඳුර වෙනකොට ප්‍රතිරෝධය වැඩි වෙලා ධාරාව ගලන එක අඩු වෙනවා. මේ ආලෝක සංවේදී ප්‍රතිරෝධකයක් සඳහා අපි භාවිතා කරන සම්මත සංකේතය තමයි ඔයාලට දැක ගන්න පුළුවන් වෙන්නේ. මේකේ අගය වෙනස් කරන්න පුළුවන් බව මේ ඊතලෙන් අපිට පැහැදිලි වෙනවා. ඒ අගය වෙනස් වෙන්නේ ආලෝකයේ වැටීම මතයි. ඒක හින්දා අපි මේ ඊතල දෙක ඇතුල් පැත්තට තමයි සටහන් කරන්නේ. ඔයාලට මතක ඇද්දි අපි ආලෝක විමෝචක ඩයෝඩයකදී ඊතල දැම්මේ පිටත පැත්තට. LDR එකකදී අපි ඊතල මෙන්න මේ ආකාරයෙන් තමයි සම්මත සංකේතය සඳහා භාවිතා කරන්නේ. මේ ක්‍රියාකාරකම ගැන අපි දැන් අධ්‍යයනය කරමු. ඒ සඳහා අපිට අවශ්‍ය වෙනවා LDR එකක්, LED එකක්, වියලි කෝෂ දෙකක්, සම්බන්ධක කම්බි, ස්විච් එකක් හා මිලි ඇමීටරයක්.
මේ රූප සටහනේ ආකාරයට පරිපතේ සකස් කරලා මෙතන තියෙන LDR එකට ආලෝකය වැටෙන්න සලස්වලා නිරීක්ෂණ ලබා ගන්න මේ ඇමීටරය තුලින්. ඊළඟට ක්‍රමයෙන් මේ LDR එක අඳුරු කරමින් අපිට පුළුවන් අතින් ආවරණය කරමින් මේක අඳුරු කරන්න. එහෙම කරලත් මිලිමීටරයෙන් අපිට ලැබෙන පාඨාංකය ලබා ගන්න. ඊළඟට මිලිමීටරය වෙනුවට මෙතෙන්ට LED එකක් සම්බන්ධ කරලා මේ ක්‍රියාකාරකම නැවත සිද්ධ කරන්න. කොට දරුවන්ට පැහැදිලි වෙයි මේ LDR එකට ආලෝකය වැටුනහම පරිපතය තුළින් වැඩි ධාරාවක් ගලන බව. මිලිමීටරේ තියෙන වෙලාවේ අපිට අගය මැන ගන්නත් පුළුවන්. LED එක තියෙන වෙලාවේ දැල්වීම බලා ගන්නත් පුළුවන්. නමුත් ක්‍රමයෙන් මේ LDR එක අඳුරු කරනකොට වැටෙන ආලෝකය අඩු වෙන හින්දා පරිපතය තුළින් ගලා යන ධාරාව අඩු වෙන බව මිලිමීටරයෙන් වගේම LED එකනොත් අපිට බලා ගන්න පුළුවන් වෙයි. එහෙමනම් මේ ක්‍රියාකාරකෙම අපිට පැහැදිලි වෙන්නේ ආලෝකය වැටෙනකොට ප්‍රතිරෝධය අඩු හින්දා වැඩි ධාරාවකුත් අඳුරු වෙනකොට ප්‍රතිරෝධය වැඩි වීම නිසා අඩු ධාරාවකුත් පරිපතය තුලින් ගලන බවයි. මේ ඔයාලට දෙක ගන්න පුළුවන් වෙන දරුවනේ විද්‍යාගාරයේදී අපිට ධාරාව ගලන ප්‍රමාණය වෙනස් කරගන්න ඕනේ කොට පහසුවෙන් භාවිතා කරන්න පුළුවන් විචල්්‍ය ප්‍රතිරෝධක වර්ගයක්. ඒකේ නම තමයි ධාරා නියාමකය. මේ තියෙන්නේ ධාරා නියාමකයක රූප සටහනක්. මේ ධාරා නියාමකය කියන විචල්්‍ය ප්‍රතිරෝධකය මගින් විවිධ ප්‍රතිරෝධක අගයන් ලබාගෙන අපිට අවශ්‍ය විවිධ ධාරා ලබා ගැනීමේ හැකියාව පවතිනවා. දරුවනේ විදුලි බලය කියලා කියන්නේ පහසුවෙන් නිපදවිය හැකි දෙයක් නෙවෙයි. ඒකට අපිට ලොකු වියදමක් දරන්න වෙනවා. ඒ හින්දා මේ විදුලි බලය අපි සංරක්ෂණය කළ යුතුයි. අර පිරිමැස්මෙන් භාවිතා කළ යුතුයි. ඒ සඳහා අපිට කරන්න පුළුවන් දේවල් ගැන අපි දැන් සාකච්ඡා කරමු. අපිට විදුලි බලය සංරක්ෂණය කරගන්න භාවිතා කරන්න පුළුවන් කාර්යක්ෂම විදුලි බුබුලු දැන් වෙළඳ පොලේ තියෙනවා. උදාහරණ විදිහට CFL බල්බ්, LED බල්බ්. මේවයින් අපිට වෙන විදුලි හානිය අඩුයි. ඒ නිසා අපි මේ වගේ විදුලි බල්බ භාවිතා කරන්න පුරුදු වෙන්න ඕනේ. අපි අර සාමාන්‍යයෙන් භාවිතා කරන විදුලි බල්බයකට වඩා 5න් 1කටත් වඩා අඩු විදුලි ප්‍රමාණයක් තමයි මේ CFL LED බල්බ සඳහා අවශ්‍ය වෙන්නේ. ඒ වගේම තමයි මේ බල්බ වල ආයු කාලය කියන්නේ අපිට භාවිතා කරන්න පුළුවන් කාලය සාමාන්‍ය බල්බයක ආයු කාලයට වඩා 10 ගුණයකටත් වඩා වැඩි. ඒ වගේම තමයි අපි මේ විදුලි උපාංග භාවිතා කරන්නේ නැති වෙලාවට ක්‍රියාත්මක තත්ත්වයේ තිබීමෙන් වළකින්න ඕනේ. අපි සමහර වෙලාවට ටීවී එක බලලා පරිගණකය භාවිතා කරලා දුරකථන ආරෝපකය භාවිතා කරලා ෆෝන් එක එහෙම එළියට ගලවලා ස්විච් එක ඕෆ් කරන්න නැතුව තියලා තියෙනවා. මේ වැඩේ කරන්න හොඳ නෑ. ඒකට විදුලි ධාරාවක් වැය වෙනවා. ඒකින්ද අපි ඒව මතක ඇතිව භාවිතා කරාට පස්සේ ඕෆ් කරන්න ඕනේ. ක්‍රියාත්මක තත්ත්වයේ තියන්න හොඳ නැහැ. ඒ වගේම තමයි මේ ගුවන් විදුලි යන්ත්‍ර, රූපවාහිනී යන්ත්‍ර වගේ වේ හඬ අනවශ්‍ය ලෙස භාවිතා කරන්න හොඳ නැහැ. අපිට අවශ්‍ය ප්‍රමාණය විතරක් භාවිතා කරන්න ඕනේ. මොකද ඒකටත් නැත්තම් අනවශ්‍ය ලෙස විදුලිය වැය වෙනවා. ඒ වගේම තමයි කාර්යක්ෂම LED එහෙම නැත්තම් LCD තිර තියෙන පරිගණක, ඒ වගේම රූපවාහිනී යන්ත්‍ර දැන් තියෙනවා. ඒවා භාවිතා කිරීමෙනුත් අපිට විදුලිය අඩපරිමැස්මෙන් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි දරුවනේ ශීතකරණයේ භාවිතය. ශීතකරණයටත් ලොකු විදුලියක් වැය වෙනවා. ඒ වැය වෙන විදුලිය අපිට අනවශ්‍ය ලෙස වෙන වාර ගාන අඩු කරගන්න අපිට පුළුවන් ශීතකරණයේ දොර විවෘත කරන වාර ගාන අඩු කරන්න. සමහර වෙලාවට අපි බොරුවට දොර අරිනවා වහනවා. එහෙම නැතුව ඒක අරින වහන වාර ගාන අපි අඩු කරන්න ඕනේ. ඒ වගේම තමයි රත් වෙච්ච ද්‍රව්‍යයක් අපි කැලෙම ශීතකරණයට දාන්න නැතුව ඒක නිවෙන්න තියෙන ශීතකරණයට දාන්න ඕනේ. ශීතකරණය අවුව වැටෙන තැනක තියන්න හොඳ නැහැ. ඒ වගේම බිත්තියයි ශීතකරණය අතරේ ඉඩක් තියන්නත් ඕනේ. අනවශ්‍ය ද්‍රව්‍ය ශීතකරණය හැරීමෙනුත් අපි වළකින්න ඕනේ. ඊළඟට විදුලි ස්ත්‍රික්කයේ භාවිතයේදීත් අපි රෙදි මදින එක
වරින් වර කරන්නේ නැතුව අපිට අවශ්‍ය රෙදි ටික එකවර නැද ගැනීමෙන් අපිට විදුලි බලය සංරක්ෂණය කරගන්න පුළුවන්. දරුවනේ විදුලිය කියලා කියන්නේ හොඳින් භාවිතා කරොත් නම් ඉතාමත් අපිට ප්‍රයෝජනවත් දෙයක්. නමුත් අපි වැරදි විදිහට භාවිතා කරොත් නම් විදුලිය ඉතාම භයානක දෙයක්. එහෙමනම් මේ විදුලි අනතුරු වළක්වා ගැනීම ගැන අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. අපි විදුලි පරිපථ භාවිතා කරනකොට ජලය ඇති තැන්වලදී මේක භාවිතා කරන්න හොඳ නැහැ. ඒ වගේම තමයි මේ විදුලි පරිපථයක සෑම නඩත්තු කටයුත්තකටම කලින් අපි පරිපථය හරි ඒ අදාළ පරිපථය හරි එහෙම නැත්නම් මුළුමනින්ම හරි විදුලි සැපයුම විසන්ධි කරලා තමයි මේ නඩත්තු කටයුතු කරන්න ඕනේ. ඒ වගේම මේ විදුලි රැහැන් මතට වැටෙන විදිහට ගස් කැපීමෙන් වළකින්න ඕනේ. වගේම තමයි දුවල පුතල සරුංගල් යවනකොට ඒ වගේම සෙල්ලම් මහාස්යානා යවනකොට මේ විදුලි රැහැන් අස්සල යවන්න හොඳ නැහැ. ඒ වගේම විදුලි රැහැන් දෙසට ජලයේ විදීම වන සෙල්ලම් උපකරණ භාවිතා කරන්නත් හොඳ නැහැ. ඒ වගේම මේ විදුලි රැහැන් ආසන්නයේ ඇන්ටනා සවි කිරීම නොකළ යුතු වැඩක්. ඒ වගේම තමයි එලිමහනේ අවශ්‍යතා සඳහා తాවකාලිකව අපි සමහර වෙලාවට විදුලි රැහැන් අදිනවා. ඒවා ඇදීම අපි නොකළ යුතු දෙයක්. ඒ වගේම තමයි දරුවනේ අපි මේ විදුලි උපකරණ රාශියක් සමහර වෙලාවකට තනි ප්ලග් එකකට සම්බන්ධ කරනවා. එතකොට ඒක මේ ප්ලග් එකට දරා ගැනීමේ නොහැකි සීමාවයටපත් වෙන්න පුළුවන්. එහෙම නේද? විදුලි උපකරණ රාශියක් තනි විදුලි කෙවණියකට සම්බන්ධ කරන්න හොඳ නැහැ. ඒ වගේම තමයි පොදු විදුලි රැහැන් භාවිතා කරලා අනවසරයෙන් සමහර මිනිස්සු විදුලිය ලබා ගන්නවා. මේ දෙයින් අපි වැළකිය යුතුයි. ඒ වගේම දරුවනේ විදුලි රැහැනක් කඩා වැටලා තියෙනවා දැක්කොත් පරිවාරක දෙයකින් වුණත් ඒක අල්ලන්න යන්න හොඳ නැහැ කුඩා දරුවෝ. මේක වහාම වැඩිහිටියෙකු දැනුවත් කළ යුතුයි. ඒ වගේම තමයි විදුලි රැහැන් අවට කරන කටයුතු වලදී අපි ඉනිමන් යොදා ගන්නවා නම් ඒ සඳහා ලී හරි විදුලිය ගමන් කරන්නේ නැති ද්‍රව්‍යයකින් හරි හදපු ඉනිමඟක් තමයි භාවිතා කරන්න ඕනේ. එහෙමනම් දරුවනේ අපි මෙතෙක් ඉගෙන ගත්ත දේවල් වල සාරාංශය ගැන දැන් අපි බලමු. අපි ඉගෙන ගත්ත විදුලිය අපිට බොහොමයක් කාර්යයන් පහසු කරලා දෙන ශක්තියක් බව. ඒ වගේම මේ විදුලිය ජනනය කරන ආකාරය ගැන අපි ඉගෙන ගත්තා. ඒ විදුලිය ලබා දෙන ද්‍රව්‍ය කීපයක් විදිහට විද්‍යුත් රසායනික කෝෂ, සූර්ය කෝෂ, ඩයිනමෝ වගේ දේවල් ගැනත් අපි සාකච්ඡා කරා. මේ විදුලි ධාරාවක් ගලා යන පද්ධතියක් අපි විදුලි පරිපථයක් විදිහට ඉගෙන ගත්තා. මේ විදුලි පරිපථ සඳහා භාවිතා වෙන උපාංග ලෙස අපි බල්බ, ස්විච්, සම්බන්ධක කම්බි, ඇමීටර, කෝෂ වගේ දේවල් නිදසුන් විදිහට සාකච්ඡා කරා. ඒ වගේම දරුවන්ට මතක ඇති අපි ඉගෙන ගත්තා ධාරාව ඉතා හොඳින් ගලා යන ද්‍රව්‍ය අපි විද්‍යුත් සන්නායක විදිහට හඳුන්වන බවත්, ධාරාව ගලන්නේ නැති ද්‍රව්‍ය විද්‍යුත් පරිවාරක ලෙස හඳුන්වන බවත්. ඊළඟට දරුවනේ අපි ඉලෙක්ට්‍රොනික පරිපථ සහ ඉලෙක්ට්‍රොනික උපාංග ගැන සාකච්ඡා කරා. බහුලව භාවිතා වෙන සරල ඉලෙක්ට්‍රොනික උපාංග විදිහට ඩයෝඩ, ආලෝක විමෝචක ඩයෝඩ, ප්‍රතිරෝධක, ආලෝක සංවේදී ප්‍රතිරෝධක ගැන අපි ඉගෙන ගත්තා. දැන් අපි දන්නවා ඩයෝඩ් එක ධාරාව ගලන්නේ එක දිශාවකට විතරයි. ආලෝක විමෝචක ඩයෝඩ් එකකින් කරන්නේ ඒ තුලින් ධාරාව ගලනකොට ආලෝකයක් පිට කිරීම. ප්‍රතිරෝධකයක් අපි භාවිතා කරන්නේ පරිපථයක් තුලින් ගලන ධාරාව පාලනය කිරීමට. ආලෝක සංවේදී ප්‍රතිරෝධකයකින් අපි දැනගත්ත ආලෝකය වැටෙන ප්‍රමාණය මත ප්‍රතිරෝධය වෙනස් වෙන බව. දරුවනේ මේ වගේ ඉලෙක්ට්‍රොනික උපාංග භාවිතා කරලා සරල ඉලෙක්ට්‍රොනික පරිපථ නිර්මාණය කරන්න හැකි බව අපි දැන් දන්නවා. ඒ වගේම අපි ඉගෙන ගත්තා අපරීක්ෂාකාරී ලෙස විදුලිය පරිහරණය කිරීමෙන් අනතුරු ඇති වෙන බව. ඒ වගේම අපිට දැන් මේ වෙනකොට අවබෝධ වෙලා තියෙනවා විදුලිය කියලා කියන්නේ අපි පරිස්සමෙන් ඒ වගේම ඵලදායී ලෙස පරිහරණය කළ යුතු ශක්තියක් බවත් ඒක අපේ වගකීමක් බවත්. ඉතින් දරුවනේ මේ පාඩමෙන් අපිට සාකච්ඡා කරන්න තියෙන කරුණු දැන් අවසానයි. මම හිතනවා දුවල පුතාලට මේ පාඩමත් ඉතාම හොඳින්
අවබෝධ වෙන්න ඇති කියලා. එමනම් 8 වෙනි පාඩම වන සුවපහසු දිවියක් සඳහා විදුලිය පාඩමත් දුවලා පුතාලා ඉතාම හොඳින් ඉගෙන ගන්න.